හරි පුතේ එහෙනම් අයබෝවන් සුබ දහවලක් කියවා සුළු දිනාට පන්තිය ගොඩ දවසක් එහාට මෙහාට ගිහිල්ලා තමයි අද පන්ති පටන් ගන්න ලෑස්ති කරගත්තේ. සියලු දෙනාම සහභාගී වෙයි කියලා හිතලා මොකද මේ කෑ ගහලා ගත්තේ මේක ටිකක් හරි වැදගත් කොටසක් අද සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? හරි ඒ නිසා මේ එක දිගටම කොටස කරගෙන යන්න. හැබැයි මේ කොටස කුමන හෝ තැනක් නොතේරුණා නම් විකිනශීලීතාවයේ හොඳම ගණන් ටික හදන දවස අද. ඒකයි මම කිව්වේ. මොකද එදා මටත් යහන එක බ්‍රහස්පතින්ද වෙසක් පොය දවසේ මේ ඔයාලට අපි මුදලක් ගැන හිතන්නේ නැතුව මේ කොහොම හරි මේ කොටස ඉවර කරනවද මොකද වීරිගම පන්තිය ඔයාලට චුට්ටක් ඉස්සරහා. හරිද? කෑගල්ල විට්ටබුව ඔය නගර තුනම ඔයාලට චුට්ටක් ඉස්සරහා ඉන්නේ. මේ කොටස කරගත්තේ නැත්නම් මොකද ඔයාලා පස්සට යනවා. හරිද? ඒ නිසා මුදලක් ගැන මොකද කරන්නේ අපි මේ කරගෙන යන දිගටම. තේරෙනවද? මොකද මේක අත්හැරනොත් ඔයාලා කවුරු හරි අත්හැරනවම තමයි ආයෙ කොට ගන්න බෑ. හරිද? ඒ නිසා මට උදව්වක් කරන්න මේක කරගෙන යන්න ඉස්සරහට. තේරෙනවද? මාත් එක්ක මේ ටික කරමු. මොකද ඔයාලා විශ්වාසයෙන් මං ගාටයි මේක කොහොම හරි මේ කොටස කරලා අපි විශ්වවිද්‍යාලයට වෙලා. ඒක මට සහයෝගයක් දෙන්න. මොකද අපිට දැනට තියෙන එකම විදිය ටියුට් ටිකක් බෙදා ගන්න බෑ. හරිද? ඊළඟට ඩේටා එකක් දී ගන්න දෙන්නේ. හරිද? අද උදේ මම ඉස්තවිස්තක පන්තිය කරා. ළමයි 6 දිනකට පන්තියේ විදියක් නැහැ සර් ඩේටා නැහැ කියලා කිව්වා. පස්සේ මගේ account එකෙන් ඒ ළමයින්ගේ ඒ වලට 165 zoom package එක දැම්මා 165 ගන්න. හරිද? මොකද එච්චර අපි කරන්නේ මේක කොහොම හරි මේක අරන් යන්න ඕන නිසා. දැන් මම තව ලොකු ප්‍රශ්නයක් මුණ දීලා තියෙනවා. ලියන්න පෑනක් නැහැ. ඇයි පෑනක් ගන්න විදිහක් නැහැ. මේ ඔක්කොම මාක පෙන්නේ. මාක පෙන්න ගන්න විදිහක් නැහැ. ඔක්කොම මේ කඩවල වහලා. හරිද? තව පෑන් දෙකයි තියෙන්නේ. මේකෙන් එකක් ගත්ත මේ තීත දාන්නේ වනේ. දැන් මේ තීත තව එක කුප්පියයි තියෙන්නේ. හරිද? ඒ නිසා ප්‍රශ්න ගොඩක් මැද්දේ අපිත් කරන්නේ. හරිද? ඩේටා නම් කොහොම හරි කරලා ළමයිකට දැම්මා කියන්නේ මේ පෑනක් ගන්න මාක පෙන්නක් ගන්න. දැන් 7 වෙනකම් මම ඊයේ මුදුනත් වෙලා තියෙන්නේ කොහෙද මාක පෙන්නක් වාගන්න උගන්වන්න කියලා. හරිද? හරි ඒ නිසා අපි කරගෙන යම් අපි නැවැත්තුවේ පුතේ අන්තිමට ගානකින් නතර කරා. හරිද? ඔයාලා පන්තිය ගානකින් නතර කරා. හරිද? ඉතින් පස්සේ කොටස් තමයි පැහැදිලි කරන්නේ අත් පොත්ත කොටස. මම එක එක්කෙනාගෙන් අහන පුතේ තේරුණාද නැද්ද කියලා. ඔයාලා ටට්ටක් කර සර් තේරුණා. මේ කොටස ආයෙත් කියලා දෙන්න. අන්න ඒ විදිහට මාත් එක්ක දිගටම සම්බන්ධතාව අරගෙන යන්න. මට සන්තෝෂයි කවිෂේ පින්නවාද ඉන්නවා. හරිද? කවිෂේ ඉන්නවා කියලා කියන්නේ පාළුත් නැහැ. නැත්නම් කවිෂේ? ඔව් කියන්න. හරිද? පහුගිය දවස්වල ප්‍රශ්න කොටකට දාලා තිබ්බා. හරි ඒ නිසා වැස්සයි අනම් මනම් ප්‍රශ්න තිබුණා. හරිද? ඉන්න සන්තෝෂය වැඩි කරගන්න පුළුවන්. හරි එහෙනම් අද පටන් ගමු විද්‍යුත් චුම්බක විකිරණ. ලියන්න මේකට පුතේ හාෆ් ෂීට් වල 3ක් විතර ගන්න. මොකද ටියුට් එක අපේ ගෙදර. එවන්න විදිහක් නැහැ. හරිද? මට ගෙවුල පාරම කාටේල මොකක් කරේ අවිෂත් එක්ක සෙල්ලමක් දාලා මොකක් කරේ බෙදන්න රියන්න පුළුවන් කියලාද? ඒත් යන්න විදිහක් නැහැ. හරිද? හරි. ලියන්න මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණ. හාෆ් ෂීට් වල කීපයක් ගන්න. පොතේ ලියන්නද? පොතේ ලියන්න ගන්නවත් නැහැ. විද්‍යුත් චුම්බක විකිරණ. මම නෝට් එක අඩුවෙන් දෙන්නම්. හරිද? විද්‍යුත් චුම්බක විකිරණ මේ හරිය පොඩි අවුලක් වෙන්නේ මොකද මේ ඉස්සරහා ජනේලෙන් එළිය වැටෙනවා. ඒක එතන ගැටලුව තියෙන්නේ. විද්‍යුත් චුම්බක විකිරණ කියලා මාතෘකාව ලියා ගන්න ඉස්සලා. හරිද? මේ විද්‍යුත් චුම්බක විකිරණ කියන කොටස කරන ලේසි 11 වසරේ 3 වෙනි පාඩම 4 වෙනි පාඩම ගැන අවබෝධයක් තිබ්බා නම් හරිද මෙන්න මේක මතකද බලන්න හැමෝටම මෙන්න මෙච්චර මට ඕන කරලා ඔය පාඩම කරන්න B සමානයි F ලැම්ඩා මට දිරිසනක බෝඩ් එක B සමානයි F ලැම්ඩා මෙන්න මේක මතක ඇති හරිද මේකේ V1 සඳහන් කරා මම ඉන්නේ මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණ B1 සඳහන් කරා ප්‍රවේගය කියලා. තරංගයක් ගමන් කරන වේගය නැත්නම් ප්‍රවේගය කියලා දැක්කා. F වලින් දැක්කුවා සංඛ්‍යාතය කියලා. ඊට පස්සේ මේකෙන් දැක්කුවා තරංග ආයාමය කියලා දැක්කා. ඔන්න බලන්න පොඩක් ටික. මෙන්න මේක තමයි අපි මේ 11 වසරේ ගණන් හදන 4 වෙනි පාඩමේ භාවිත කරගත්ත කොටස. විද්‍යුත් චුම්බක විකිරණ. ඊට පස්සේ ඔය සමීකරණය ගැන පැහැදිලි කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ ගැන මතක් කරලා ගමු. හරිද? 11 වසරේ 4 වෙනි පාඩමේදී පැහැදිලි කරා තරංග කියලා. තරංග වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි යාන්ත්‍රික තරංග අනිත් එක විද්‍යුත් චුම්බක තරංග කියලා පැහැදිලි කරා. හරිද? මම මෙන්න මේ හරිය ලියලා ගන්නම්. දැන් තිරිසනවා වගේ ඇතුළු මහන්නලා. හරිද? මෙතන ලියන්න බෑ. මෙන්න බලන්න ඔය කොටස. තාම අපි ඉන්නේ ඕලවල වල. හරිද? තරංග ප්‍රධාන වර්ග දෙකක් ගැන පැහැදිලි කරා. එකක් තමයි යාන්ත්‍රික තරංග යාන්ත්‍රික අනිත් එක
විද්‍යුත් චුම්බක කියලා ගත්තා. හරිද? මේ විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණ කීපයක් තිබ්බා. එකක් තමයි තුර වැඩි කිරීම 10යි එමිෂන් එක ප්‍රවේගයෙන් ගමන් කරනවා කිව්වා. තව කිව්වා මාධ්‍යයක් අවශ්‍ය නොවේ කියලා කිව්වා. මේ තමයි ප්‍රධාන ලක්ෂණ දෙක. මේ ගත්තේ කොහෙන්ද මම ඕ ලෙවල් වලින්. යාන්ත්‍රික තරංග වර්ග දෙකකට වෙන් කරලා මතක් වෙලා එනවට ටක් ගාලා එකක් තමයි තීරයක් තරංග අනිත් එක තමයි අන්වායාම තරංග. මේකට උදාහරණයක් ගත්තා දොළි. මේකට ගත්තා ජල තරංග. ඔය ජල තරංග ගැන කියනකොට මතක් වෙලා ඉන්න ඕනේ මේ ඊයේ පෙරේද නැවක් කිනි ගත්තානේ. ඔය නැවේ කොටස් සුන්කුණ්ඩ එහෙම මොකුදුනේ මුහුදට ගසාගෙන ආවා. එතකොට මේ ජල තරංගන කොටසේ ඔබ පැහැදිලි කරන්න පුළුවන්. හරි. මම මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණ ඒක පැත්තක තියලා මම ගත්ත තරංග තුන කොටස. මේක ෆිසික්ස් කොටසක් භෞතික විද්‍යාව පාඩමක්. ඒකේ ගත්ත තරංග වර්ග දෙකක් වෙනවා කියලා O level වල එකක් යාන්ත්‍රික අනික විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග ප්‍රගමණය වෙන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම තුන වැඩි කිරීම 18ක වේගයෙන් ගමන් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ යාන්ත්‍රික තරංග වලට මාධ්‍යයක් අවශ්‍යයි. මේ හැම එකකටම මාධ්‍යයක් අවශ්‍යයි. නියත ප්‍රවේගයක් නැහැ. ප්‍රවේගය වෙනස් වෙනවා කියලා යාන්ත්‍රික තරංග වල අපි ඉගෙන ගත්තා. මේ තමයි විද්‍යුත් චුම්බක විකිරණ වල තරංග වල අපි ඉගෙන ගත්තා වූ කොටස. හරිද? මේ කොටසෙන් පස්සේ මට මෙන්න මේ කොටස් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මම යනවා මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංගය පැහැදිලි කරන්න. විද්‍යුත් චුම්බක ගැන තරංග පැහැදිලි කරන්න ඔයාගේ 11 වසර අච්චු පොතේ මම PDF එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒකෙම ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්නම් ඔයාට. මෙන්න මේ රූප මතකද බලන්න. මේ 11 වසර. බලන්න හොඳට මේ රූපෙ දිහා. මේකේ තියෙනවා බලන්න තරංග ආයාමය කියලා කොටසක්. හරිද? ඔයාට පේනවා ඇති නිල් පාටින් යනවා මෙන්න මේ පල්ලෙහෙන් එක්තරා තරංගයක හැඩයක්. හරිද? නිල් පාට එක තරංගයක් යනවා. ඊට පස්සේ උඩින් යනවා රතු පාට තරංගයක් යනවා වඩ පේනවා. හරිද? මේකෙදි ඔයාට මේ පැත්තෙන් දක්වලා දෙන මගේ මේ ඊතල යන පැත්ත බලන්න. විද්‍යුත් ශේෂ්ත්‍රය දාලා තියෙන මොන පාටින්ද? රතු පාටි. චුම්බක ශේෂ්ත්‍රය දාලා තියෙන මොන පාටින්ද? නිල් පාටි. තරංගයේ ප්‍රචාරණ දිශාව දාලා තියෙන වට පේනවා ඇති රතු පාටයි නිල් පාටයි කලවම් කරපු එක. මෙන්න මේ තරංගයේ දිශාව. එතකොට එනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියලා කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් සහ චුම්බක ශේෂ්ත්‍රයක් අතරින් ගමන් කරන තරංග වල තමයි කියන්නේ මොකක්ද විද්‍යුත් චුම්බක තරංගයක්. එතකොට මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය, රතු පාටින් දක්වලා තියෙන්නේ මොකද්ද විද්‍යුත් ශේෂ්ත්‍රය. එතකොට ඒ දෙකට ලම්බකව තමයි ගමන් කරන්නේ මොකද්ද තරංගයේ ප්‍රගමණය වෙන්නේ. මෙන්න මේ ගත්ත කොයිද අපි මේ O level එකෙන් ගත්ත කොටසක් මේ තියෙන්නේ. හරිද? මෙන්න මේ විදිහට තමයි එහෙනම් මොකද වෙන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් ප්‍රගමණය වෙන්නේ. හරිද? දැන් ආයෙවාල් තර්කේ බහුබුදු කරනවානේ මේ තරංග කියනවා මාතෘකාව විද්‍යුත් චුම්බක විකිරණය කියලා. ඔයාට සමීකරණය දුන්නා V සමානයි F ලැම්ඩා කියලා. හැබැයි මේ සමීකරණය අයිති වෙන්නේ කාටද? මේක අයිති වෙන්නේ තරංගවලට. හැබැයි අපේ මාතෘකාව මොකද්ද? විකිරණ. මෙන්න මේ විකිරණ වෙනකොට මේ සමීකරණය පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට. C සමානයි nu lambda කියලා. බලන්න මොකද වෙලා තියෙන්නේ. මෙතන C කියලා කියන්නේ ප්‍රවේගය. හරිද? මෙතන යංශ වගේ අක්ෂරයක් මේකට තියෙන්නේ. ඕක උච්චාරණය කරන්නේ nu කියලා. nu. නියන්න යන්න. nu. මේ lambda. හරිද? එතකොට බලන්න තරංග සඳහා එක සංකේතයකුත් විකිරණ සඳහා තවත් අවස්ථාවකුත් වෙනවා. එහෙනම් මම ඔය කියන්න ගිය පුතේ මෙන්න මේක වාට ඔලට දාන්න ඕන නිසා. තේරුම් ගන්න මේක සමහර ගුරුවරු පටස් කාලේ යනවා ළමයින්ට හිතා ගන්න බෑ මේ සංකේත කොහෙන්ද ආවේ කියලා. හරිද? මාත් උග අවුරුදු ගානක් උගන්නන ඊට පස්සේ කල්පනා කරේ මේක O level වලින් කොටසක් කියලා දීලා ඒ වෙලාවට පස්සේ වැඩේ කොට කියලා. එහෙනම් අපි විද්‍යුත් චුම්බක තරමේ විකිරණ කියන කොටස මම අමතක කළා. මම O level වලින් තරංග ගත්තා. තරංගවල ප්‍රවේගය හෙවුවා V සමාන F lambda කියලා. හරිද? ඔය තරංග වලට V සමාන F lambda දාන්න හැබැයි විකිරණ වලට දාන්න C සමානයි nu lambda කියලා දාලා ගන්න. හරිද? එහෙනම් මේ C කියලා කියන්නේ තරංගයක් ප්‍රගමණය වන වේගය, nu කියලා කියන්නේ සංඛ්‍යාතය, lambda කියන්නේ තරංග ආයාමය. හරි. ලියමු එහෙනම් තර ලකුණක් දාලා මාතෘකාව ලියුවා විද්‍යුත් චුම්බක විකිරණය කියලා. ලියමු. විද්‍යුත් චුම්බක විකිරණ නැති වෙනුවේ තර ලකුණක් දාලා ලියන්න. ඇහුන් නැත්නම් ආය පාරක් මයික් ඔන් කරලා අහන්න.
විද්‍යුත් චුම්බක විකිරණ ඇතිවනුයේ විද්‍යුත් චුම්බක විකිරණ ඇතිවනුයේ විද්‍යුත් චුම්බක විකිරණ ඇතිවනුයේ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය හේතු කොටගෙන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රය හේතු කොටගෙන මේ අනුව විද්‍යුත් චුම්බක විකිරණය මේ අනුව විද්‍යුත් චුම්බක විකිරණය ප්‍රගමණය වන්නා වූ ආකාරය ප්‍රගමණය වන්නා වූ ආකාරය පහත ආකාරයට දැක්විය හැක. හරි ඒ නිසා මම රූපයක් දෙන්න ගියොත් වෙලා යනවා. ඔයාලට ස්කිෂර් එකක් දීලා තියෙනවා. රතු පාට පෑනයි නිල් පාට පෑනයි පාවිච්චි කරගෙන ටක් ගාලා ඔය ටික දාන්න. පැන්සලෙන් ලකුණු ගන්න කළු පාට ඒවා ටික. ඔය පල්ලෙහෙන් දාන්න එපා. රූපයේ 4 රූපයේ විද්‍යුත් චුම්බක දල එක දාන්න යන්න එපා. මොකද ඒක O level නේ. ටක් ගාලා දාන්න රූපය දෙන්න. මට ඕනකම තිබේ විද්‍යුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය ලම්බකව තියෙනවා. ඒ දෙක මැද්දෙන් තමයි විකිරණය ගමන් කරනවා කියලා දක්වන්න ඕනකම තිබේ. මෙන්න මේ සටහනත් ඕනේ. මෙන්න මේකත් ඕනේ. මෙන්න මේ සටහනත් ඕනේ. මේකත් ඕනේ. වැඩි වෙලා ගන්න පොටක් දාන්න. පාට දෙකෙන් දැම්මම ලේසි. රතු පාටයි නිල් පාටයි පාවිච්චි කරලා දැම්මම ලේසි. මේ පැත්තේ මේ කොටසත් ඕනේ. විද්‍යුත් ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රය කියන මේ කොටස ඕනේ.
හරිද දන්නේ සයුර ඉවරද? ඉවරයි සර්. ඉවරනේ. කවිෂ කවිෂ ගිහිල්ලත් දන්නේ නැහැ කොළෝ. කෞෂි ඉවරද කෞෂි? ශානි ඉවරයි සර්. ඉවරනේ හරි. විනෝද්‍ය ඉවරද දන්නේ නැහැ නේ? ලක්ෂි ඉවරයි සර්. හරි ඉවරනේ. හරි එහෙනම් ටක් ගාලා එන්න යන්න. හරිද? හරි එන්න එහෙනම් මෙහාට. ඔතන ලියන්න තොර ලකුණක් දාලා පල්ලෙහෙන්. ලියන්න තොර ලකුණක් දාලා පල්ලෙහෙන්. විද්‍යුත් චුම්බක විද්‍යුත් චුම්බක විකිරණ රික්තයක් තුලින් වුවද ආලෝකයේ වේගෙන් संप्रेषणीय विमर्श दुवे වරන් යොදාන්න 3 වැඩි කිරීම 18යි මෙෂින් එක මේ 8 ධනාංගයක් ඈ එසේම संप्रेषणीय වීම සඳහා अंशुमय माध्यයක් අවශ්‍ය නොවේ. अंशुमय මාධ්‍යයක් අවශ්‍ය නොවේ. හරි. ඔන්න ඊට පස්සේ නතෝයිස් දැන් හොඳට එන්න. දැන් කවුරුත් දන්නවා C සමාන hν ආවේ කොහෙන්ද කියලා. ආවේ කොහෙන්ද? තරංග වල ප්‍රවේගය ගත්ත B සමානයි F ලැම්ඩා කියන එක තරංග වලට අදාළ වුණා. දැන් මම පැහැදිලි කරන තරංග ගැන මේ තරංග ෆිසික්ස් වල භෞතික විද්‍යාවේ කොටසක් මට අයිති නෑ තරංග. මට අයිති විකිරණ හැබැයි. හරිද? තරංග වල ප්‍රවේගය ගණනය කරන සමීකරණයම තමයි සංශෝධනය කරලා විකිරණයක් සම්ප්‍රේෂණය කරන වේගය හොයාගන්න නිර්මාණය කරේ C සමාන hν. නැත්තම් ඔයාලා ඉස්කෝලේ ගියරම ටීචර් කෙලින්ම ගන්නවා C සමාන hν. ළමයි උඩින් බලනවා. මොකද අපි අවුරුදු ගාන උගල්ලා මේක දැකලා තියෙන දෙයක්. උඩින් බලන කොහෙන්ද මේ C සමාන hν ආවේ කොහෙන්ද කියලා. හරිද? මේක ආවේ තරංගයක් ප්‍රගමණය වෙන්නේ මේ වේගයෙන් මේ සමීකරණය විකිරණයක් ප්‍රගමණය වෙන්නේ මේ සමීකරණය. අන්න ඒක දැනගන්න ඕන කාරණාව. හරි. ලියන්න තොර ලකුණක් දාලා. විකිරණයක් संप्रेषणीय වන්නා වූ ප්‍රවේගය ගණනය කිරීම සඳහා පහත ආකාරයේ සමීකරණයක් උපයෝගී කරගත හැක. ලියන්න අපිට බලා ගන්න. මෙන්න බලා ගන්න සමීකරණය. හරිද?
C සමානයි new lambda. මේ new කියන එක යන්ත්‍රෝගේ ගන්න ඕනේ. මේක යන්ත්‍රම කියලා නෙමෙයි ටුට්ටක් ඔය ඕකොම හැඩයක් ගත්තාම හරි. ඔන්නෝම අර පයන්න පොඩක් පයින් ගහපු ගතියක් තියෙනවනම් හරි. ඔන්න ඔය new. හරිද? හරි. එතකොට එහෙනම් C සමාන h nu තමයි මෙතන දිහා බෑ විතර ගන්නෙ. සම්ප්‍රේෂණ ප්‍රවේගය තමයි දක්වලා තියෙන්නේ. ආලෝකයේ වේගය කියලා ගන්නවා. හැබැයි මේක නියතයක්. හරිද? ඒ වගේම ඊළඟ කාරණාව තමයි nu කියන එක ගත්ත හැකි සංඛ්‍යාතය. හරිද? ලැම්ඩා කියලා ගන්නේ තරංග ආයතනය. තංගල සමීකරණය ලියුවා අවස්ථානික ලියලා ගත්ත ටග්ගල බලන්න. C සමානයි nu lambda C වලින් ගන්න සම්ප්‍රේෂණ ප්‍රවේගය lambda සංඛ්‍යාතය nu තරංග ආයාමය. මේ අවස්ථාවේ කොහොම ගන්න බලන්න. හරි ඊට පස්සේ බලන්න සංසිද්ධියක් ගන්න හදන්නේ හොඳට බලාගන්න මේ පැත්ත. ගණන් හදන්න ඕන කරන තියරි මෙවුවා. මේ පැත්ත බෙදනවා ලැම්ඩා වලින්. මේ පැත්ත බෙදනවා ලැම්ඩා වලින්. එතන මට හම්බ වෙනවා මේ පැත්තේ නිව් හම්බ වෙනවා c බෙදීම ලැම්ඩා කියලා හම්බ වෙනවා. මේක කොහොමද දන්නවා c සමානයි නියතයක්. නියතයක් නිසා මම දානවා මොන අකුරද? k අකුර. ඇයි? c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. එතකොට මට සූත්‍රයේ සංශෝධනය කර හැකි k බෙදීම ලැම්ඩා සමානයි නිව්. ඊට පස්සේ මේ k කියන නියතයකුයි සමානලකුයි කියන නිසා මම එහෙම කරනවා 1ට ලැම්ඩා සමානුපාතිකයි නිව් වලට. බලන්න ගත්ත විදිය මැත්ස් කරලා ළමයි මේක අපූර්ව දන්නවා. හරිද? මෙතන නිව් කියලා තියෙන්නේ ඒ ලැම්ඩා. බලන්න ආපු විදිය කොහොමද කියලා. මෙතන දෙපැත්තම බෙදුවා ලැම්ඩා වලින් බෙදුවා. ලැම්ඩා වලින් බෙදුවා ලැම්ඩා ලැම්ඩා කැපුණා. නිව් ඉතුරු වුණා c ලැම්ඩා ගත්තා. c කියලා නියතයක් නිසා නියතය දානම මොන අකුරෙන්ද k අකුරෙන්. එතකොට k බෙදීම ලැම්ඩා. එතකොට k කියලා නියතයක් තියෙනවා සමාන ලකුණක් තියෙනවා. ඒ දෙකම වෙන මාන දාන්න පුළුවන් සමානුපාතික ලකුණු දාන්න පුළුවන්. එතකොට නියතයක් සමානයි කියලා දෙපොත් සමානුපාතිකයි. එතකොට 1ට ලැම්ඩා. එතකොට එහෙනම් මොකද වෙන්නේ? නිව් වැඩි වෙන්න තරංග ආයතන මොකක් වෙනවද එහෙනම්? අඩුවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ මොන ලෝක සම්බන්ධතාවයක් තියෙන්නේ? ප්‍රතිලෝම සම්බන්ධයක්. තරංග වගේම තමයි. සංඛ්‍යාතේ වැඩි වෙන්න තරංග ආයාමය මොකද වෙන්නේ? අඩු වෙනවා. තරංග ආයාමය වැඩි වෙන්න සංඛ්‍යාතය අඩුවීමක් සිද්ධ වෙනවා. හරි. දාගන්න ටක් ගාලා බලන්න. මේ මොන තේරුම්ද දන්නේ නැහැ. ලක්ෂ්‍ය තේරුම් මේ කරපු කොටස ලක්ෂ්‍ය තේරුණා සර්. තේරුණානේ? හරි. සවර මොකක් හරි ගැටලුවක් තියෙනවද? නෑ සර්. නෑනේ. හරි. හරි ලියන්න ලකුණක් දාලා ඊට පස්සේ මේකේ පල්ලයක් තුනක් දාලා යන්න විද්‍යුත් චුම්බක විකිරණවල විකිරණයක විද්‍යුත් චුම්බක විකිරණයක සංඛ්‍යාතය හා
සංඛ්‍යාතය හා තරංග ආයාමයේ අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. එනම් තරංග ආයාමයට සාපේක්ෂව සංඛ්‍යාතයේ වැඩිවීමක් සිදු වේ. තරංග ආයාමයට සාපේක්ෂව සංඛ්‍යාතයේ වැඩිවීමක් සිදු වේ. හරි. ඔන්න එක සමීකරණයක් යන්තම් ගොඩ දාගත්තා. හරිද? ගණන් හදන සමීකරණ දෙකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තමයි නියම තැන. දැන් c සමානයි නිව් ලැම්ඩා කියලා ගත්තනේ. විකිරණයක් සම්ප්‍රේෂණය කරන වේගය. ඕක දිහා බලන් ඉන්නවා මැක්ස් ප්ලාන්ක් කියලා ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ පියා. දැන් ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව කියන දා චුට්ටක් ඉස්සරහට හම්බ වෙනවා. ඒක මට අයිති කොටසක් නෙමෙයි ෆිසික්ස් වලට අයිති කොටසක්. ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාව. හරිද? ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ. මේක දිහා බලන් හිටපු ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ පියා මැක්ස් ප්ලාන්ක් කියනවා උඹලා කොච්චර ওই සමීකරණය එක්ක දැඟලුවට ඔය සමීකරණය ඔස්සේ හරිද විකිරණයක ශක්තිය අරන් යන්න බෑ. විකිරණයට ගමන් කරන්න පුළුවන් ශක්තිය අරන් යන්න බෑ. දැන් උදාහරණයක් කියන්නකෝ මට මම නිට්ටුවේ ඉඳන් මොකද අහන්න කතාව. ඔයාලගේ ටියුබ් ටික හරිද අරගෙන පයින් යනවා ගිරිඋල්ලට. එතකොට මම දන්නවා නිට්ටුවේ ඉඳන් ගිරිඋල්ලට තියෙනවා ආසන්නව කිලෝමීටර් 20ක් තියෙනවා. හරිද ගිරිඋල්ල පාලම ගාන. ඊට පස්සේ මම මේ ටික අරන් යනකොට වර්ණපුර සර් හරි කවුරු හරි කියනවා කුමාර සර් ඔය නිට්ටුවේ තැඹිලි වල්ලක් අරන් එන්න කියලා. හරිද මම දැන් මොකද වෙන්නේ? ඕක කරේ තියන් එන්න වෙන්නේ. තැඹිලි වල්ල කරේ තියන් එන්න බෑ. තේරෙනවද? අන්න ඒක තමයි කවුරු කියන්නේද? මැක්ස් ප්ලාන්ක් කියන්නේ. එතකොට මම තරංගයක් නම් විකිරණයක් නම් මට අපූර්ණ ගිරිඋල්ල පාලම දක්වා එන්න පුළුවන් ටියුබ් ටික අරගෙන. හරිද? ඒ මොකද වෙන්නේ? මම ඒක විකිරණයක් විදිහට ගමන් කරනවා. හැබැයි මට තැඹිලි වල අරන් එන්න බෑ. තැඹිලි වල කියලා කියන්නේ ශක්තිය කියලා. ඔන්න කවුද කියන්නේ? මැක්ස් ප්ලාන්ක් කියනවා. මැක්ස් ප්ලාන්ක් කියලා කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ පියා. ඊට පස්සේ මෙයා කියනවා බල මේ සමීකරණේ භාවිතය ගනින් E සමානයි h nu කියන සමීකරණයෙන් පුළුවන් මොකක් අරන් යන්නද? ශක්තිය අරන් යන්න පුළුවන් කියලා මැක්ස් ප්ලාන්ක් කියනවා. එතකොට කට්ටිය අහනවා හරි E කියලා කියන්නේ නම් ශක්තිය කියලා කියමුකෝ. E කියලා කියන්නේ ශක්තිය. හරි. h කියලා කියන්නේ මොකද්ද? මේක කියනවා ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය නිව් කියලා කියනවා මොකේදද? සංඛ්‍යාතයට කියලා ඔන්න ඉවර කරනවා වාක්‍යය. හරිද? මෙන්න මේ විදිහට තමයි මොකද වෙන්නේ ප්ලාන්ක්. හරිද? මෙන්න මේ විදිහට තමයි මොකද වෙන්නේ මැක්ස් ප්ලාන්ක් සම්බන්ධ වෙනවා කොහටද? විකිරණශීලීතාවයට. මම ගත්තේ v සමානයි f ලැම්ඩා ගත්ත කොහෙන්ද? තරංග වලින්. තරංග වගේ ශක්තිය සම්ප්‍රේෂණයේ තරංග විදිහටම විකිරණයක් ගමන් කරනවා නම් විකිරණයක වේගය හොයන්න පුළුවන් c සමානයි නිව් ලැම්ඩා කියලා කියනවා. මේක දිහා බලන් හිටපු ක්වොන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ පියා මැක්ස් ප්ලාන්ක් කියනවා ඔය සමීකරණය ඔය විදිහට කවදා විකිරණයකට ශක්තියක් අරන් යන්න බෑ කියලා කියනවා. විකිරණයක ශක්තියක් අරන් යනවා නම් තියෙන එකම ක්‍රමය තමයි E සමානයි h nu කියලා ඉදිරිපත් කරනවා. E කියලා කියනවා ශක්තිය, h කියලා කියනවා ප්ලාන්ක් නියතය, ලැම්ඩා වලින් මේ nu වලින් දක්වලා තියෙන මොකද්ද? සංඛ්‍යාතය කියලා දෙවෙනි සමීකරණය එනවා. හරිද? එහෙනම් අපි දෙවෙනි සමීකරණයට පැහැදිලි කරන්න. හරිද? තේරුණාද දන්නේ මේක? සයුර වැඩි අහුණාද අප්සර්ද? තේරුණා සර්. තේරුණානේ? හරි.
අනික මේ විනෝදයටම හරි ගත්තන්නේ මොකද ඉංග්‍රීසි ස්පීකර් සෙට් එක. විනෝද ඒ රොන්නේ හරි කවි මොකද? හරි යා රට්ටක් ගාලා එන්නේ නා. එහෙම ගාලා වෙලා. ශක්තිය කරලා හොදාලිමු ශක්තිය ප්‍රචාරණය වන විද්‍යුත් චුම්බක විකිරණ ගමන් කරනු ලබනුවේ සන්තතික ප්‍රවාහයක් ලෙස නොව සන්තතික සායන බිඳුව සන්තතික ප්‍රවාහයක් ලෙස නොව විකිරණ ශක්ති කැටිති විකිරණ ශක්ති කැටිති ෆෝටෝන බෝඩ් එකේ ලියුවා ෆෝටෝන කමාවක් ශක්ති පැකට් ෆෝටෝන කැටිති බෝඩ් එකේ ලියුවා බලා ගන්න ෆෝටෝන ශක්ති පැකට් කැටිති ෆෝටෝන ශක්ති පැකට් ආකාරයට බව ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ පියාවන බෝඩ් එකේ ලියුවා Max Planck alpha n Max Planck බෝඩ් එකේ ලියුවා Max Planck විසින් පෙන්වා දෙන ලදී. මොහු විසින් ශක්ති පැකට් හෙවත් ෆෝටෝන ශක්ති පැකට් හෙවත් ෆෝටෝන ශක්ති පැකට් බං අයිස් පැකට් ඒ වගේ ශක්ති පැකට් හෙවත් ෆෝටෝන අකුරු හයිලෙන ෆෝටෝන වල ශක්තිය ගණනය කිරීම සඳහා
ඔහු විසින් සමීකරණයක් ඉදිරිපත් කරන ලදී. බලන්න මෙන්න ඔය ඉදිරිපත් කරන සමීකරණය E සමානයි h nu කියලා කිව්වා. මේකේ E කියලා කිව්වේ විකිරණයේ ශක්තිය. එහෙම නැත්නම් මේ ෆාම් කියන්නේ කොහොමද දන්නවද? මේ ශක්තිය යන්නේ ශක්ති පැකට් එකක් විදියට. පැකට් 100යි, පැකට් 200යි, පැකට් 300යි යන්නේ C සමානයි h nu විදියට තමයි යනවා කියලා කියන්නේ. C සමානයි nu lambda, nu සමානයි C සමානයි nu lambda. ඒ C සමානයි nu සංඛ්‍යාතය lambda. හරිද? ඒ විදිහට ගමන් කරනවා කියලා තමයි විතර කියන්නේ. හරිද? ශක්ති පැකට් එක එනතම ෆෝටෝනයක් විදිහට ගමන් කරනවා කියලා තමයි කියන්නේ. ෆෝටෝනයේ ශක්තිය තමයි මේ E වලින් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ විකිරණයේ ශක්තිය එහෙම නැත්නම් කාගේදී ෆෝටෝනයේ ශක්තිය. ෆෝටෝනයේ ශක්තිය තමයි මේ දක්වලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ H වලින් දක්වලා දෙන කාගේ නියතයද? ක්ලාක් නියතය නිවලින් කියන සංඛ්‍යාතය. දාගන්නක් ගාලා සමීකරණ. දෙවෙනි සමීකරණ ගත්තා ගණන් හදන්න. ක්ලාක් නියතය දාන්න පුළුවන් 6.6යි 2යි 4 වැඩි කිරීම 10/34ක්. වරහන් දාගන්න එක. හරි ඊට පස්සේ අපි යනවා මෙන්න මෙතෙන්ට මේ h කියලා කියන එක E සමානයි h nu හරිද මේකේ h කියලා කියන්නේ නියතයක් නිසා E සමානයි k nu කියලා ගන්නවා. එතකොට මට පුළුවන් මේ E කියන එක මම මෙහෙ ගන්නම් E සමානුපාතිකයි nu කියලා දාන්න පුළුවන්. බාන ගත්තේ කොහොමද කියලා h කියලා කියන්නේ මොකද්ද? ෆාම් නියතය. ඒ නිසා නියතය නිසා මම k අකුරක් දානවා. එතකොට සමාන ලකුණයි k කියන නියතයයි එකට ගත්තට පස්සේ සමානුපාතික ලකුණ බලගත්තේ. ඒ අනුව ශක්තිය සමානුපාතික ලකුණට දෙන සංඛ්‍යාතය. සංඛ්‍යාතය වැඩි වෙන්න ෆෝටෝන එක ශක්තිය මොන වීමක් වෙනවද එහෙනම් වැඩි වීමක් වෙනවා. හරි. මේ සමීකරණය ලියන්න පල්ලෙන් කරලා ලකුණක්. ලියන්න විකිරණයක अंतर्गत वेदी शक्तिय सह एही संख्याते अतर ඇත්තේ अनुलोम संबंधතාවයකි. अनुलोम संबंधතාවයකි. එය පහත ආකාරයට ඉදිරිපත් කළ හැක. එය පහත ආකාරයට ඉදිරිපත් කළ හැක. හරි දාගන්න ටංගාලා
E සමාන h cube එකේ h ගත හැකි නියතයක් නිසා මම k අකුර දානවා. k සහ සමාන ලකුණු ගත්තොත් එම සමානුපාතික ලකුණු දානවා. ඒ අනුව ෆෝටෝනයක ශක්තිය සංඛ්‍යාතය මත නදාපවතිනවා. සංඛ්‍යාතය වැඩි වෙන ෆෝටෝනයක ශක්තිය වැඩි වෙනවා. දාගන්න ටක් ගාලා වෙන වෙන කොටු කරපු කොටස. ඔයා කොටු කරන්න යන්න එපා. සමීකරණ දෙකක් ගත්තා. දැන් තුන්වෙනි සමීකරණ ඊට පස්සේ ගන්න හදන්නේ. එක තැනක් හරි නොතේරුණා නම් පුතේ ආයෙ පාරක් අහන්න නැත්නම් වැඩි අසාර්ථකයි මේ මහන්සි වෙන එකේ. හරි ලියන්න මාතෘකාවක් විද්‍යුත් චුම්බක විකිරණයේ මාතෘකාවක් විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය තරංග ආයාමයේ අතරේ සම්බන්ධතාවය තරංග ආයාමයේ අතරේ සම්බන්ධතාවය හරි බලන්න උත්තර සමීකරණයක් ගන්නවා ලියන්න බැරුව ගියාද කවිස ඔව් ඔව් මාතෘකාව මොකක්ද කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය හා විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය හා තරංග ආයාමය අතර ඇති තරංග ආයාමය අතර ඇති සම්බන්ධතාවය හරි හරි එන්න යකෝ ලිට්ට බුදු වල වාස්යක් කරනවා වගේ. හරි බලන්න මෙන්න පළවෙනි සමීකරණය E සමානයි h cube අපි ගත්තා. ඊට දෙවෙනි සමීකරණය ගත්තොත් මතකදී C සමානයි හරිද nu lambda කියලා ගත්තා මෙන්න දෙවෙනි සමීකරණය. මම දෙවෙනි සමීකරණය උක්ත කරගන්නවා මෙන්න මේ විදිහට දෙපැත්තම බෙදනවා. C සමානයි nu lambda වලින් බෙදනවා. මට හම්බ වෙනවා C බෙදීම lambda සමානයි nu. මේක මම ගන්නවා තුන්වෙනි සමීකරණය විදියට. බාන අවස්ථාව හරියට බලා ගන්න. පස්සේ මට පුළුවන් තුන්වෙනි සමීකරණය දාන්න පුළුවන් පිළිම පළවෙනි සමීකරණය. 3 ආදේශය 1ට. එතකොට E සමානයි හොඳට බලා ගන්න h nu කියලා එනවා. nu උක්ත කරගත්තා. මට දාන්න පුළුවන් ටක් ගාලා E සමානයි h c lambda කියලා. බලන්න අපිට ආවේ කොහමද? ගත්ත පළවෙනි සමීකරණය E සමානයි h nu කියලා ගත්තා. C සමානයි nu lambda කියලා ගත්තා. ඊට පස්සේ ඒකේ මොකද උනේ මම nu උක්ත කරගත්තා. C බෙදීම lambda දැම්මා. එතකොට මේකේ nu වෙනකොට C බෙදීම lambda ආදේශ කරා. දැක්කද අවස්ථාව? හරි. ඔන්න එතකොට මම ගත්තා සුවිශේෂී සංසිද්ධිය. මේ සංසිද්ධියෙන් ඊට පස්සේ මම මෙන්න මෙහෙම එනවා. මම දැන් සමීකරණය කවුද මම ගාව තියෙන්නේ? E සමානයි hc8 lambda. මේකෙදි h කියලා කියන්නේ ක්ලාන්තියද. c කියලා කියන්නේ ප්‍රවේගය. මේකත් මොකද වෙන්නේ? නියතයක්. මේකත් ආලෝකය වෙන්න යනවනේ. ඒ අනුව වල ගත්ත හැකි E සමානයි k බෙදීම lambda කියලා. සර් කොහෙන්ද k ආවේ? h නියතයක්, ප්ලාන්ක් නියතය, c නියතයක්. හරි කතාව.
ඊට පස්සේ මේ දෙක වෙනුවට මම දානවා මොකද්ද k. එතකොට k සහ සමාන ලකුණු තියෙනවා. මට කෙලින්ම ගන්න හැකි e සමානුපාතිකයි 1/8 ලැම්ඩා කියලා ගත්තා. බලන්න අපිට කොහොමද? හොඳ රැස්ත කරලා බලන්න කොහෙන්ද ආවේ කියලා. c සමාන h nu කියලා ගත්ත පළවෙනි සමීකරණය, c සමාන nu ලැම්ඩා කියලා ගත්ත දෙවෙනි සමීකරණය ගත්තා. ඊට පස්සේ කරපේනේ මම දෙපැත්තම ලැම්ඩා වලින් සුළු කරා. nu සමානයි c බෙදීම ලැම්ඩා කියලා ගත්තා. මේ තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ තුන්වෙනි සමීකරණය ආදේශ කරා තුන ආදේශ එකට ආදේශ කරා nu වෙනකොට දැම්මා c බෙදීම ලැම්ඩා ගත්තා. දාලා මෙතනට ආවට පස්සේ h ප්ලාන්ක් නියතය c ප්‍රවේගය. හරිද? මේ දෙකම නියතයන් නිසා ඒ දෙක වෙනකොට මම දැම්මේ k කියලා. k සහ සමාන ලකුණු දෙන නිසා මට දැම්මේ සමානුපාතික ලකුණ 11 ලැම්ඩා. බලන්න මාතෘකාව මොකක්ද කියලා. විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය සහ කවුරු අතරද? තරංගායාමය අතර සම්බන්ධතාවය. ශක්තිය සහ තරංගායාමය අතර මෙන්න ශක්තිය මෙන්න තරංගායාමය අතර සම්බන්ධතාවය. මෙන්න ශක්තිය තරංගායාමය අතර සම්බන්ධතාවය. මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න. තියරි කොටස ඉවරයි. යම් ගණන් හදන්න එන්න. මේක කොටු කරගත්තම වැඩේ කොට. මොකද මේක එක්තරා විදිහක සමීකරණයක්. හරියට තියරි. තේරුණාද දන්නේ නේද? ශානි අවුල්ද? ඔය ඔක්කොම ලියා ගන්න ඕනේද? ඔව් තේරුණේ ඔක්කොම ඕනේ. කොල්ල මෙතනයි ඉඳන් පල්ලෙහාටම ඕනේ. ලක්ෂ්‍ය වැඩේ අවුල්ද? නෑ සර් හරි තේරුණා. තේරුණානේ? මේ විනෝ තේරුණානේ හරි. සමහර මොකක්ද කේස් එකක් තියනවද? අවුලක් තියෙනවද ඔය මේක? සයුර හරි. මෙතන මේ උඩ ඉඳන් මෙතෙන්ට මාන සම්බන්ධතාවය. ඔන්න දැන් ටියුට් එක තිබ්බනම් ගණන් හදන්න සුපිරි වැඩක් නැහැ හදාගන්න. ශික්තර. දැන් ඉතින් තියරි ඉවරයි. දැන් මේ දිහා ගණන් හදන්න තියෙන්නේ. ඉරිගහන් ටිකයි රචනා ටිකයි ස්ට්‍රක්චර්ස් ටිකයි. පට ගන්න හදන්න තිබ්බා. කොරෝනාත් මාර ඇණයක් වුණා නේද? දැන් ඉතින් මේ තියරි කොටස කරලා වැඩක් නැහැ ගණන් හදන්න. ගණන් 3-4ක් හදමු. හරිද? හරි. ඒව කරලා වුණක් දාලා වෙලා මේ අණුව විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය
මේ අනුව විද්‍යුත් චුම්බක විකිරණයක ශක්තිය එහි ආයාමය අතර ඇත්තේ ශක්තිය එහි ආයාම මානමය ශක්තිය මෙන්න ආයාමය එහි ආයාමය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි එහි ආයාමය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි එනම් ශක්තිය වැඩි වන විට ඊට අදාළ තරංග ආයාමය අඩුවීමක් හඳුනාගත හැකිය හරි එන්න එහෙනම් ලියමු පළවෙනි ගාන ලියගන්න සෝඩියම් වාෂ්ප ලාම්පුවකින් පිටවන පළවෙනි ගාන සෝඩියම් වාෂ්ප ලාම්පුවකින් පිටවන වාෂ්ප ලාම්පුවකින් පිටවන කහ ආලෝකය තරංග ආයාමය නැනෝමීටර 600ක් වේ 600යි නැනෝමීටර ප්ලාන්ක් නියතය 6.6යි 2.4 වැඩි කිරීම 10.34යි වේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10.8යි ms වෙන එක නම් ධනාත්මක නම් ප්‍රෝමිලකම් 1 විකිරණයේ ශක්ති විකිරණයේ සංඛ්‍යාතය ප්‍රෝමිලකම් 2 ෆෝටෝනයක ශක්තිය ප්‍රෝමිලකම් 3 ෆෝටෝන මවුලයක ශක්තිය
ෆෝටෝන මවුලයක ශක්තිය. හරි බලන්න ගාන ලේසි. අහලා තියෙන්නේ විකිරණයේ සංඛ්‍යාතය අහලා තියෙන්නේ. හරිද? හදන්න සර් හදන්න. මම පරිලේඛ නිසා සපෝට් එකක් දෙන්න. මේක අහලා තියෙන්නේ සංඛ්‍යාතය. ලේසියෙන්ම ගත්ත හැකි c සමානයි mu lambda දාලා ගත්ත හැකි ටක් ගන්න. c වලට දාන්න පුළුවන් 3 වැඩි කිරීම 10 8යි. ඊට පස්සේ mu තමයි අපෙන් අහන්නේ mu දන්නේ නැහැ. mu දන්නේ නැහැ. ඊට පස්සේ තරංග ආයතන ගත්ත හැකි 600 නැනෝමීටර 600 වැඩි කිරීම 10 9ක් මීටර කියලා ගන්න වෙන්නේ. නැනෝමීටර 10 9 පිට බලය. So 10 7 7 දෙපැත්ත බෙදන්න කියද 600. සර් 10 රින් 9 නේ ලිව්වේ. 9 නැනෝමීටර. ඊට පස්සේ නිව් වලට ගත්ත හැකි උත්තරය. ටක් කරලා ගන්න. හරි 0.5 තමයි දෙන්නේ. බලන්න වැඩි කියලා දාන මට්ටක් ගන්න. උත්තරේ හරිද කියලා බලන්න මැච් කරලා මයින්නවා ටක්ක සුළු කරලා ගත්තා හැකිනේ. මේක 9 මෙතන 18 උත්තරේ 15 ධන 15 ඒ 9 උඩ ගියට පස්සේ ධන 9ක් එනවා. මේ රෝබි ලක්කම් 1 දැන් රෝබි ලක්කම් 2 ශක්තිය හොයන්නේ E සමානයි h mu වලින් ගන්න පුළුවන්. E අපෙන් අහන්නේ පාක්නිය දීලා තිනවා 6.6යි 2.4 වැඩි කිරීම 10.34 වැඩි කරලා සංඛ්‍යාතය කොච්චරද 0.5 වැඩි කිරීම 10.15 3.3යි ගන්න මම දෙන්නේ 3.3යි 1.2 සර් 0.5 වැඩි කිරීම 10 17 නෙමෙයිද? 17ක් වෙන්නේ මෙතන. ඒ තමයි සංඛ්‍යා බලන්න 17ක් ඉන්නේ. ඔව්. 9 එකක් උඩ ගියාට පස්සේ ඔව් හරි 17ක් ඉන්නේ. උතන හරි. උත්තරය කියනවාද 6.6යි 2 අතර වැඩි කිරීම 10.34 0.5 වැඩි කිරීම 17 වැඩි කරලා පස්සේ 10ට 19ක් දන්නේ නැහැ. කොට බලන්න මේක ශක්තිය හම්බෙන්නේ ජූල් වලින් හම්බෙන්නේ. කොට බලන්න ආයෙ පාරක්
උත්තරේ හරියට දන්නේ නැහැ ළමයිනේ. සවිර හරියට උත්තරේ. sir හරිද? sir ඕක තමයි ආවේ මේ දැන් 19 දෙන්නේ. බගේ ෂුවර් නැත්තේ. 19 19 හරි එහෙනම් යම්. ඊළඟ ගාන දෙන්නද? යම් දෙවෙනි ගාන. විකිරණයක සංඛ්‍යාතය දෙවෙනි ගාන විකිරණයක සංඛ්‍යාතය sir අරකේ තුන්වෙනි කොටස චුට්ටකින් තුන්වෙනි කොටස. ඔව් අයියෝ ලේසි. අවුරුනා මේ තියෙන්නේ ෆෝටෝන එකක ශක්තිය 3.3යි 1යි දෙක වැඩි කිරීම 10යි 19ක් කියන ෆෝටෝන එකක. අහන්නේ කොච්චරද? මවුල එක. මවුල එක දන්නවා 6.0යි 2යි දෙක වැඩි කිරීම 10යි 32ක්. අවගාඩෝ සංඛ්‍යාව. 10 23. 10 23. වැඩි කර ගන්න උත්තරේ. මේ ෆෝටෝන මේ ඒකක ශක්තියනේ. මේ තියෙන මවුලයක්. ආයතන වීඩියෝ දෙක 10 23 ගේ බලය. 19 ශෝ ගානක් දන්නේ නැහැ ඉන්නේ. 19 දශම ගානක්ද පොඩ බලන්න අක්ක හතර වෙලා 19.94ක් විතර වෙලා ගන්නකො වගේ ඉන්නේ. 10 ධන 3ක් හරි 4ක් හරි වෙන්නේ. පොඩ බලන්න උත්තරේ හරිද කියලා. එතන 4. ඔව් සර්. අනේ හරි. යම් ඊළඟට විකිරණයක සංඛ්‍යාතය දෙවෙනි ගාන විකිරණයක සංඛ්‍යාතය සංඛ්‍යාතය 2.5යි බෝඩ් එකේ ලියුවා ගිගාහර්ට්ස් G අප්‍රදාන ඉස්සරහට බෝඩ් එකේ ලියුවා 2.5 ගිගාහර්ට්ස් මේ උඩ තියෙනවා එම විකිරණේ तरंग आयामे फोटोन एक शक्ति है फोटोन एक शक्ति है फोटोन मौल पहाक शक्ति है स्वयं आयामे फोटोन की शक्ति है मौल पहाक शक्ति है दान टक्काला तरंग आयामे වන්න පුළුවන් c සමාන h වලින් c නියතයක් 3 වැඩි කිරීම 10යි 8යි නිව් 2.5යි ගිගාහර්ට්ස් ගිගා කියලා කියන්නේ 10 කිවෙනි බලයේද 9යි බලයේද ගිගා 9යි 10 9 very good 2.5 වැඩි කිරීම 10 9යි ලැම්ඩා ඉන්දුවේෂන් 1 2ක් තමයි ඉන්නේ මම මේ ගණන් ටික හිතලා දෙන්න ටක් කරලා ඔයාලා හතලා දෙන්න උත්තර ටික ඔයාලා සුළු කරන්න මම උත්තරම දාන්න සමහර වාදයකට පුළුවන් ඊළඟ ශ්‍රෝමිලක්කම් දෙක ෆෝටෝන එක ශක්තිය h සමානයි nu lambda E समान है h
ශක්තිය යහන්නේ ප්‍රාඥියට දන්නවා 6.6යි 2.4 වැඩි කිරීම 10.31ක් 34ක් 2.5 වැඩි කිරීම 10.9ක් ඊට 25ක් විතර එන මේකද පටක් ගාලා කියන්නේ සංඛ්‍යා ලැම්ඩා වල උත්තරේ හරියද ෆෝටෝන එක ශක්තිය හරියද බලන්න පොඩ්ඩක් හරි සර්. හරියද නැහැ ඕක තමයි. හරි යම් තුන්වෙනි එකට මේ එක ෆෝටෝන එකනේ අහන්නේ ෆෝටෝන මවුල 5ක AC 16.56 වැඩි කිරීම 10.25යි මවුලයක් නම් 6.0යි 2.2 වැඩි කිරීම 10යි 23යි ඊට පස්සේ ඒ වගේ ඒවා පහ දානවට කරොත් ඔක කැපෙන හොඳට බලා ගන්න මෙතන ඉන්න 25 තියෙන්නේ මෙතන දාන 23 තියෙන්නේ අපි මොකද බා කම්මැලියක් හිතුණාද? හරි සර්. හරිනේ හරි. අවිෂයක සත්‍යයක් පද්දේ ඉන්නවනේ. ඒක අවිෂය. බුදිත නෑ නෑ ඉන්න. ඒක නේ සත්‍යයක් පද්දයක් නැහැ. අර වෙනද මට පේන්නේ මේ පන්ති උගලනේ ඔන්ලයින් කරක සාර්ථකය වගේ. අරගේ කෑ ගහනවා නේ මම කරන්නේ මේක මුකුත් නෑ ඉන්න ශබ්ද. එහෙම කියලා කෑ ගන්න එපා. ලක්ෂි ගත්තද නැහැ අන්තිම උත්තරේ නේ මේකේ. ලක්ෂි ගත්තනේ උත්තර දෙන්න ටක් ගාලා. හතරේශම 9යි 8යි 6ක් දන්නේ නැන්නේ. ඔව් 9යි 8යි 6ක්. ඔච්චරයිද මං හිතන්නේ. හරි හරි. හරි. යම් තුන්වෙනි ගාන උදව් කරන්න තනි තනි උත්තර ඕනේ. එක්තරා විකිරණයක ෆෝටෝන මවුලයක ශක්තිය කල්පනාය ගාන ලියා ගන්න එක්තරා විකිරණයක ෆෝටෝන මවුලයක ශක්තිය 300 කිලෝජූල් 300 කිලෝජූල් වේ ෆෝටෝන එක ශක්තිය නොබෙලකම් එක ෆෝටෝන එක
ශක්තිය ප්‍රෝමිලාකන් දෙක විකිරණයේ සංඛ්‍යාතය හා තරංග ආයාමය සංඛ්‍යාතය හා තරංග ආයාමය එච්චර සර්. ඔව් එච්චරයි කොටස් තුනයි තනි හද පාටක් දාලා උදව්වක් නැහැ හොඳට බලන්න ඉස්ලාම 300ක් කියලා කියන්නේ මවුලයක එහෙනම් ඕක බෙදන්න අවෝගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් උත්තරය ගත්තන්නේ කවුරුවත්? ඉස්සලාම දාන්න ඕන ඕකේ එක් ෆෝටෝනයක ශක්තිය. එක් ෆෝටෝනයක
ශක්තිය ඒක හොයන්න පුළුවන් මවුලයකට දීලා තියෙන්නේ 300 වැඩි කිරීම 10/3යි කිලෝජූල් නේ. ඕක බෙදන්න 6.02යි වැඩි කිරීම 10/20ෙන් බෙදලා ගන්න. ඒ මවුලයක ශක්තිය දීලා තියෙන්නේ. ඔයාලට උත්තරේ හම්බෙයි. උත්තර බෙදුවට පස්සේ 49.82 වැඩි කිරීම 10/20ක් ජූල්. බලන්න හරිද කියලා? සයුර හරිද උත්තරේ? සයුර හරි සර් ඕකයි. හරි. එතකොට එහෙනම් ඔව් මොකක් වෙනද තිබොත් කියන්න. ඊට පස්සේ එකක ශක්තිය තියෙනවා නම් මම ටක් ගාලා දානවා E සමානයි h mu වල දාලා ගත්ත හැකි. එතකොට E දන්නවා කීයක් කියලාද? 49.82 වැඩි කිරීම 10/20යි. ප්ලාන්ක් නියතය 6.6.4 වැඩි කිරීම 10/34යි. ඔයාලට මේකෙන් ගත්ත හැකි new 6.26යි 2/4 වැඩි කිරීම 10/34යි. නිවන උත්තරය ගත්තද දන්නේ නැහැ. 7.52ක් ගන්න ඉන්නේ. 10/14ක් ධන 14ක්ද මම දෙන්නේ ධන 14නේ. ධන 14. හරි නේද? සර් දාන 14ක් නෙමෙයිද? ඔව් ධන 14 හරි ධන 14ක් ඉන්නේ හරි. කොහොමද දෙක හරි සංඛ්‍යාතය හරි විතර සංකේතය දාන්න සෙට් හර්ට්ස් ඊට පස්සේ උඩට යම් මේ ටියුට් එක දීපන් AC මේ වගේ සීරි බෝල් ගන්න හොඳ ගන්න සෙට් එකක් ටියුට් එකකින් හදාන්න අප්පා මොනවා කඩද ඊට පස්සේ ගත්තේ තරංග ආයාමයේ රෝගිලක්ෂණ තුන C සමානයි new lambda 3 වැඩි කිරීම 10/8යි new වලට ගත්ත හැකි 7.52 වැඩි කිරීම 10/14යි lambda 7.52 වැඩි කිරීම 10/14යි 7.52 වැඩි කිරීම 10/14යි Hello. Oh.
හරි හරි කෝල් එකක් ආවා එකේ වටේනේ. හරි පට්ටක් ගන්න උත්තරේ කියන්නේ දෙයක් වෙනවද කියලා. ලැම්ඩා වලට ලැම්ඩා වලට උත්තරේ මම හිතන්නේ එනවා 0.3යි 0.398ක් තමයි දෙන්නේ. ඔව් සර්. ඔව් එච්චරයි නේ 10 8ක් හෝ 6ක් කියනවා 10 කියක් කියනවද? 10 ඍණ 6. 8ක්ද? ඍණ 6. 8ක්ද? ඉන්න 6ක් එන්නේ. 6. ඍණ 6. වෙන 6ක් නේ. වෙන 6ක් එනවා මීටර වලින්. හරි යන් තුන්වෙනි තුන හරි. හතරවෙනි ගානට යන්න ටක් ගාලා ලියා ගන්න. කිසියම් විකිරණයක ඊළඟට කිසියම් විකිරණයක හතරවෙනි ගාන කිසියම් විකිරණයක තරංග ආයාමයේ දෙසීයයි නෙනෝමීටර් 200යි nm දෙසීයයි නෙනෝමීටර් වේ ශක්තිය කිලෝජූල් 600කි ශක්තිය කිලෝජූල් 600කි අදාළ විකිරණේ ඔන්න ගාන කල්පනායෙන් හදන්න කොපමණ ෆෝටෝන සංඛ්‍යාවක් අන්තර්ගතව ඇත කොපමණ ෆෝටෝන සංඛ්‍යාවක් ඒ ශක්ති පැකට් ගාන අහන්නේ කොපමණ ෆෝටෝන සංඛ්‍යාවක් අන්තර්ගතව ඇද්ද හොඳට කලින් ගණන් දෙකක් බලලි බලලාම ගන්න අලුත්ම ගානක් ඕක කොපමණ ෆෝටෝන සංඛ්‍යාවක් අන්තර්ගතව ඇද්ද කොපමණ ෆෝටෝන සංඛ්‍යාවක් අන්තර්ගතව ඇද්ද සර් ආයෙ කියන්නකෝ. කෙල්ලෙක් කිසියම් විකිරණයක තරංග ආයාමය නැනෝමීටර් 200යි nm බෝඩ් එක දාලා තියෙනවා මම පැත්තේ කිරෝලේ 600 කිලෝජූල් ශක්තියක් තුල ෆෝටෝන කොපමණ ප්‍රමාණයක් අන්තර්ගතව ඇද්ද ඔය කිලෝජූල් 600 තුල තියෙන ෆෝටෝන සංඛ්‍යාව අහන්නේ කොපමණ ෆෝටෝන සංඛ්‍යාවක් අන්තර්ගත වේද ඔය ගානේ ඔක්කොටම ඉස්සෙල්ලා ඔය හොයන්න ඕනේ නිව් දාලා තියෙන නිසා නිව් හොයාගන්න ඔක්කොම ඉස්සෙල්ලා තරංග ආයාමයේ දීලා තියෙනවා නිව් හොයාගන්න නිව් හොයලා ඊට පස්සේ x සමානේ නිව් දාලා දැන් උස්සලා සමීකරණය තමයි c සමානයි නිව් ලැම්ඩා දාලා ඉවරලා ගන්න මේකේ නැනෝමීටර් නිව් තරංග ආය සංඛ්‍යාතය ගත්ත හැකි සංඛ්‍යාතය ගත්ත හැකි සංඛ්‍යාතය අරන් ඉවරලා දාන පාඩද x සමානයි e සමානයි h නිව් මේකෙන් ගන්න පුළුවන් එක ශක්ති ප්‍රකටන එක ශක්තිය එක ශක්තිය අරන් ඉවරලා මේකෙන් බෙදන්න හොඳට හිතලා ගන්න
මේ හදුම කට්ටියට new වලට උත්තරයක් එයි සංඛ්‍යාතය මම හිතන්නේ 1.5 වැඩි කිරීම 10 15ක් 1.5 වැඩි කිරීම 10 15ක් ඉසෙල් හරිද දන්නේ පොඩ බලන්න මේකේ හරියද නැහැ new වලට උත්තරය සවිර හරියද මේකේ උත්තරේ හරි සර්. අනේ පස්සේ මට කියන්නේ මේ ශක්ති පැකට් එකේ ශක්තිය කොච්චරක් ආවද 99.36ක් හරි මට කියන්නේ නැගලා මේකේ ශක්තිය ඔව් සර් 99.36ක් දෙන්නේ අවිෂ ඔව්. කීයද වටිනාකම 10 15ක්ද 10 19ක් හරි 18ක් වෙනවා හරිද නැහැ මේක මෙන්න මේ උත්තරය බලන්න එක ශක්ති පැකට් එකක් ගන්න. ඔකේ අවසාන උත්තරය තමයි ඔය වෙනක් අතුරු එක ගහලා දෙනවා. ෆෝටෝන සංඛ්‍යාව. ෆෝටෝන සංඛ්‍යාව හොයන්න තියෙන්නේ. ෆෝටෝන සංඛ්‍යාව හොයන්න පුළුවන්. මෙතන තියෙන්නේ 600 වැඩි කිරීම 10 3යි. ඔක බෙදන්න ඕනේ. 99.36 වැඩි කිරීම 10 19යි. ඔහේ ගත්ත හැකි ශක්ති පැකට් ගන්න. ඊයන්ට 6 දශම ගණන් එකක් දන්නේ නැහැ. 6.038 අපි බිඳුව හදලා ගමුකෝ 10 න කියන්නේ 22ක්ද 10 22ක් කියලා ඉන්නේ මම හිතන්නේ. හරිද? ඔව්. අනේ සර් අතන 100යි කියලා ගන්න බැයිද? කොතනද? 99.36 මෙතන 600 වැඩි කිරීම 10 3ක්. නෑ සර් අර මේ ෆෝටෝන එක ශක්තිය මම 100යි කියලා ගත්තේ. අඩේ කොල්ලා. ඒ කියන්නේ මෙතන මෙතන 100යි කියලා ගත්තේ. කමන්නේ. ඒ කියන්නේ මේ 100 වැඩි කියලා ගත්තේ. 100යි කියලා ගත්තේ.
100 විපල්ලයට එතන මේ මෙතන 100ක් විතර අය ගත්තේ. 10ට 9ක් ගත්තා. 100 වැඩි එක 10 19 කියලා ගත්ත නේද? ඔව් එහෙම ගත්තා. හරි කමන්නේ. එහෙනම් මේ සූටි වෙනසක් වෙයි. කීයද ආවේ උත්තරේ? 6ක් කියලා ආවේ. 6ක් නේ අවුලක් නැහැ. හරි. විනෝදය හදාගන්න දන්නේ විනෝදය. ශානි වැඩේ තේරෙනවද මොකක්ද දන්නේ ශානි? හරි විනෝදය හරි. Hari sir. හරිනේ හරි. දැන් ඊළඟ ගාන. මේ ටියුටර් දෙපළ මේක පට්ට ලේසි මම ගණන් තෝරතෝර දෙන්නේ මොකද මේ ලියන්න x නම් මූලද්‍රව්‍යයේ ගාන කල්පනාවේ ලියන්න x නම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් දෙකක් ද්‍රව තත්ත්වයට පත් කිරීමට කිලෝජූල් 600ක් බාණ්ඩ x නම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් ඔන්නෝ තමයි විභාගන ගණන් x නම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් දෙකක් ද්‍රව තත්ත්වයට පත් කිරීමට කිලෝජූල් 600ක ශක්තියක් අවශ්‍ය වේ. x මූලද්‍රව්‍යයෙන් ග්‍රෑම් 0.5ක් ද්‍රව තත්ත්වයට පත් කිරීමට එක්තරා ලේසර් කිරණයක් භාවිත කරන ලදී. එක්තරා ලේසර් කිරණයක් භාවිත කරන ලදී. එහි තරංග ආයාමය නැනෝමීටර 400යි nm වේ. අදාළ ලෝහය ද්‍රව කිරීමට අවශ්‍ය එම විකිරණයේ ප්‍රෝටෝන සංඛ්‍යාව කොපමණද?
හරි. බලන්න පොඩ්ඩක් ගාන මොලේ දාන්න. එක්සම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් දෙකක් තියෙනවලු. මේක ද්‍රව තත්ත්වයටපත් වීමට කිලෝජූල් 600ක් යනවලු. ඔන්න බලා ගන්න. එම මූලද්‍රව්‍යයෙන් 0.5 ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එතකොට 0.5ක් ද්‍රව තත්ත්වයටපත් වීමට එක්තා ලේසර් කිරණයක් භාවිත කරන ලදී. එතකොට එහෙනම් මොකද වෙන්නේ? ඕකේ තියෙනවා දෙකකට 600ක් යනවනම් අපිට පුළුවන් 0.5කට ඒ වැය වෙන ප්‍රමාණය ගන්න එකන්න පුළුවන්. ග්‍රෑම් දෙකකට 600 නම් 0.5කට ප්‍රමාණය ගත්තා. හරිද? අනංග වෙලා ඊට පස්සේ ඔයාලට දීලා තියෙන සමීකරණය තුන්වෙනි සමීකරණය. මෙන්න මේ සමීකරණය තමයි ගාණ හදන්න ඕනේ. E සමානයි HC ලැම්ඩා. මෙන්න මේකෙන් ගන්න එකක් තියෙන්නේ. ඕකේ තියෙන්නේ කොහමද? ග්‍රෑම් දෙකකට 600ක් තියෙනවා කිලෝජූල්. හරිද? මට ඕන කොච්චර 0.5කට. එහෙනම් 600 ඔයා මොකද කරන්නේ? දෙකෙන් බෙදලා 5න් වැඩි ගන්න තියෙන්නේ. හරිද? දෙකෙන් බෙදුවා වැඩි කරා 5න්. දශම පහ. ඕනේ. නැත්තම් කෙලින් මේක බෙදුවා නම් හරි අපිට බෙදුවා නම් හරි. 150යි කිලෝජූල්. මේ කොච්චරද? 0.5. හරිනේ. අටක් දාලා මේ සමීකරණය දාලා ගන්න ඉතුරු ටික. මේ තුන්වෙනි සමීකරණය. ආදේශ කරන්න නියු දීලා දෙනවා කොච්චරක් කියලාද? තරංග ආයාමය කොච්චර දීලා තියෙනවා? 400. ඔව් 400 නැනෝමීටර්. ඊට පස්සේ C දානවා ටක් දාලා ගත්තා කි. මේක පැත්තකින් කියන්නේ. මේක පැත්තකින් කියන්නේ. මේක අන්තිම ඕන වෙන්නේ අපිට. මෙතන හම් වෙන උත්තරේ මේක මෙතන. විතර වාට හම් වෙනවා පූර්ණ සංඛ්‍යාව. මට මෙන්න මේ උත්තරේ ඕනේ. අදුපේ ටක් දාලා මට දාන්න කීයද කියලා මම හැදුවේ නැහැ ගන්න. මේ උත්තරේ ඕනේ.
හරිද? කීයක් වෙනවද දන්නේ නැහැ මේකේ ඊවලට උත්තරේ නේ. ඊවල අගේ කීයක් දන්නේ නැහැ නේ. සයුර කීයක් වෙනවද ඊවල උත්තරේ? ඒක නම් සර් හරියට දන්න. 4.9 ගණක් වෙනවද දන්නේ? 4.968. 49.6යි කියලා. 10 කීයක් දෙන්නේ? 10 10 19ක්. ඔව් එහෙම තමයි. ඒ වගේ ගානක් එන්නේ. ඊට පස්සේ අතන හම්බ වෙන එක එතකොට ගත්තේ ෆෝටෝන සංඛ්‍යාව. ෆෝටෝන සංඛ්‍යාව 1500යි 250 10 තුනක්. බෙදලා ගන්න ෆෝටෝන සංඛ්‍යාව කොච්චරද කියලා. 31යි ගානක් විතර යනවා කියලා හිතෙන්නේ. 10 22ක් විතර වගේ. අනිත් බලන්න පොඩ්ඩක්. ඉස්සෙල්ලා ගානක් කියන්නේ. සර් 32යි කියලා ගත්තේ. කවන්නේ හැබැයි මේ වට යන්න එපා හැම අවස්ථාවකම දශම ස්ථානයෙන් ගන්න සමහර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. හරිද? හරි. එහෙනම් අපි දෙවෙනි කොටස ලබන බ්‍රහස්පතින්දා හවස එන සාකච්ඡා කරමු. ඔකේ තව කොටස් වර්ගයක් තියෙනවා ඊළඟ තුන්වෙනි සමීකරණය හා සම්බන්ධව හදන්න. හරි. එහෙනම් අද අපි පැය දෙකකට ආසන්න කාලයක් කරගෙන ආවා. ওই කොටස අවසන් කරලා වර්ණාවලි කොටස තමයි ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? එහෙනම් වර්ණාවලි කොටස අපි සාකච්ඡා කරලා මෙතනින් පස්සේ වෙන කොට එහෙනම් අපි අවසන් කරමු. අපි එහෙනම් අතර වෙටට එහෙනම් අවසන් කරමු. එහෙනම් සියලු දාන උදාහරණ දවසක් ඒවා. එහෙනම් අයිබෝන් ලබන බ්‍රහස්පතින්දා හවස 3:00ට පන්තිය තියෙනවා. හරිද? හරි.